ජීවිතයේ සම්බන්ධතාවය නැති වුණොත් ජීවිතේ ගොඩාක් දේවල් අවුල් වෙනවා. දැන් ඔබට තේරුණාද දන්නේ මම පූජාව පටන් ගත්ත විදිය නේ. ඩැනියල් පුතා කෝඩ් එක දුන්නා. පුතේ හරියට Gmail එක නේ දුන්නේ. Gmail එක නෙමෙයි දුන්නේ. ඔයාගේද වැරද්ද දුන්නේ. ඒක මිසක්. මං හිතුවා ඒක මගේ වැරද්ද කියලා. මම තඩි අවුට් නෝට් එකකින් පටන් ගත්තේ. ඊට පස්සේ ඒ කියන්නේ කෝඩ් එකට හරියන පිච් එකෙන් නෙමෙයි මම පටන් ගත්තා. එතන මම හිතුවේ මගේ මේ උගුර පොඩක් අවුල් වෙලා කොරෝනා නෙමෙයි ප්‍රශ්නයක් කරගෙන මේ උදේ පූජා තියලා පොඩක් මෙයා වෙලා තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් එතනදී දැන් ඒක ටැලියුන්නේ නැහැ. ටැලියුන්නේ නැහැ. ඇති වුණාම හරිම කැතයි. මගේ ආදර ප්‍රේමාන්තේනි උන්වහන්සේ ඔබව මාව මවන්නේ සම්බන්ධතාවයක ජීවත් වෙන්න. ඒක හරි ලස්සනට කියන්නේ ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ අවයව. අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ අවයවයක්. උන්වහන්සේ හිස ඔබ මම අවයව. එතකොට මේ ශාරීරිය ක්‍රියා කරන්නට ඕනේ මේ හිසෙන් එන කමාන්ඩ් එක අනුව. මගේ ආදර ප්‍රේමාන්තේනි ඒ කමාන්ඩ් එකත් එක්කයි අපි ජීවත් වෙන්නේ. එතකොට අපි ජීවිතයේ හරිම අරමුණ අපි දැනගන්නේ අපි ජීවිතයේ තේරුම අපි අවබෝධ කරගන්නේ ඒ කනෙක්ෂන් එක හරියට හදාගත්තයින් පස්සේ. මගේ ආදර ප්‍රේමාන්තේනි කනෙක්ෂන් එක හදාගන්නකම් අපි ජීවිතේ අයාලේ යන්නේ. ඒක අතිශයින් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතයේ දැන් බයිබලයේ හැම කෙනෙකුටම නමක් තියෙනවා. අපිට දැන් අපි හැමෝටම තියෙනවා. හැබැයි අපේ නම් වල තේරුමක් නැති එකයි ප්‍රශ්නේ. තේරුණාද කියන එක? දැන් කලන කියන නමේ තේරුමක් තියෙනවා. ඒක මැද තියෙනවා ඉන්ෂාර කියලා නමක්. ඒකේ කිසිම තේරුමක් නැහැ. ඒව නමේ තේරුණාද කියන එක. ඒ වගේම අපි හැමෝටම තියෙනවා නිකන් තේරුමක් නැති නම්. නමුත් බයිබලයේ තියෙනවා. බයිබලයේ නමේ තේරුමක් තියෙනවා. එතකොට බයිබලයේ තේරුමක් නමේ තේරුමක් තියෙනවා. උන්වහන්සේ මෝසස් කියන නමක් දුන්නොත් ඒ කියන්නේ ජලයෙන් ගත් කියන අර්ථය. ජොෂුවා කියලා කියන්නේ යේෂුවා කියන්නේ God saves කියන අර්ථය. ඒක වගේම මගේ ආදර ප්‍රේමාන්තයනි ලාසරස් කියන්නේ God helps කියන අර්ථය. දෙවනාසේ උදව් කරනවා කියන තේරුම. හැම නමකම තේරුමක් තියෙනවා. ඒ තේරුම එහෙම ගත්තාම සාමුවෙල් කියලා කියන්නේ God heard ස්වාමින් වහන්සේට ඇහුණා කියන අර්ථය. තර ඔබගේ මගේ ජීවිතයේ ඔබ මම ඒ කියන්නේ ඒ කාලේ නම දුන්නේ ස්වාමින් වහන්සේගේ. ඒකයි සකරියස්ගේ පුතාට සකරියස් කියලා නම දාන්න කියද්දි එහෙම දැනක නෙමෙයි දෙවියන් වහන්සේ කියන්නේ ජොම් කියලා දාන්නට කියලා. ඒ කියන්නේ හැම තැනකම ඒකට තේරුමක් තියෙනවා. තර ඔබගේ මගේ ජීවිතයේ තේරුම අපේ ජීවිතයේ ඒ කනෙක්ෂන් එක හම්බ වෙනකම්ම ඔබගේ මගේ ජීවිතයේ මොනවද ඔබ මම හොයනවා. ඒකයි මගේ ආදර ප්‍රේමාන්තේනි ස්වාමින් වහන්සේ අද ජොම්ගෙන් ඇන්ඩ්‍රුගෙන් එයාලා ජේසුගේ පිටිපස්සෙන් එනකොට ජේසු අහන්නේ ඔබ මොනවද හොයන්නේ? What are you searching for? ඒකතර ඔබගේ ජීවිතයේ මේ අවබෝධය ඔබගේ මගේ ජීවිතයේ ඔබ ඇත්තටම ජීවිතයේ හොයන කෙනෙක් වෙන්නට ඕනේ. ශාස්ත්‍රවන්තයන් වගේ ප්‍රඥාවන්තයන් වගේ තමුන්ගේ සුඛිත මුදිත තැන දාලා තරුවක් බලාගෙන මඟ පෙන්වීමක් බලාගෙන ජීවිතේ හොයාගෙන ගිය තැනක්. ඒක ජීවිතේ එහෙම හොයන්නේ නැතුව ඔබගේ ජීවිතේ තේරුමක් ලැබෙන්නේ නැහැ මගේ ප්‍රේමාන්තයනි. එතකොට ඒ තැනදී ඒ කියන්නේ ඉන්න තැන හොඳයි අර මම මේ ඉන්න විදිය ඇති ඊට වඩා එහා දෙයක් ඕනේ නැහැ යාඥාව වුණත් ඕනාවට වඩා ඕනේ නැද්ද ඒ කියන්නේ ඉතින් අනන්තවත් මගෙන් කිහිප දෙනෙක්ම විලාහලා තියෙනවා ෆාදර් ඕනාවට වඩා කොන්තේ කියන්න හොඳ නැහැ නේද කියලා. එතකොට යකා ඇටැක් කරන වැඩි. ඒ කියන්නේ ෂේප් එකේ කොන්තේ කියාගෙන ඉන්න ඕනේ. එතකොට යකාවත් ෂේප් එකේ තියාගෙන කොන්තෙත් කියාගෙන ඌවත් කුලප්පු කරගන්න නැතුව අවුස්ස ගන්න නැතුව ෂේප් එකේ හිටියානම් හරි කියලා මගේ ප්‍රේමාන්තේනි. ඒ කියන්නේ එහෙම හිටියානම් හරිද මගේ ප්‍රේමාන්තේනි. දැන් ඒ තැනදී පැහැදිලිවම ඔබගේ මගේ ජීවිතයේ ඒ සර්ච් එක ඒ ගැඹුර ඒ කියන්නේ මේ ඉන්න විදිය දැන් ඇති කියන තැනක අපි කියනවා ලස්සනට we can never be comfortable in our spiritual life. අපේ ජීවිතයේ ඉන්න විදිය හොඳයි දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න ජීවිතයක වැඩක් නැහැ. එකයි ඒලි දකින්නේ සමාවෙන්න සාමුවෙල් දේව මන්දිරයේ ඉස්සරහා ගිවිසුම් කරඬුව ඉස්සරහා ඒ කියන්නේ දෙවනස්ගේ වැඩ සිටීම ජෙහෝවා ශම්මා කියලා අපි කියනවා. ඒ වැඩ සිටීම ඉස්සරහා නිදාගෙන ඉන්නවා. නිින්ද යනවා නෙමෙයි නිදා ගන්නවා. අපි ගොඩාක් වෙලාවට උන්වහන්සේගේ වැඩ සිටීම ඉස්සරහා අපිට නිින්ද යනවා නැද්ද?
ඒ නිදා ගන්න තැන ස්වාමින් වහන්සේ කතා කරනවා. සාමුවෙල් කියලා. මගේ ආදරේ මන්තේනි සාමුවෙල් කියන්නේ God heard. ස්වාමින් වහන්සේට ඇහෙනවා. හැබැයි ඒලිට සාමුවෙල්ට ඇහුණාට සාමුවෙල් දන්නේ නැහැ කවුද කතා කරන්න කියලා. මගේ ආදරේ මන්තේනි ඔබ මම පල්ලි යනවා කොන්ත කියනවා සුදෝපය කරනවා එහෙමවත් කරන්නේ නැති අය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි ඒක ඒගොල්ලන් අයින් කරමු මෙතනින්. හැබැයි ඔබ සර්ච් එකක ඉන්නවනම් ඔබ ජීවිතේ හරි බේසික් ලෙවල් එකේ ඔබ ස්වාමින් වහන්සේව ස්වාමීන් වහන්සේට අහුම්කම් දෙනවා. ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුව ඉන්නවා. එම අභිමුව හිටියට වචනේ කතා කරලා කියනවා. අපි හැමෝම කියනවා 7 වෙනි වගන්තිය. 1 සාමුවෙල් 3:7. සාමුවෙල් ඒ වනතුරු කියන්න සාමුවෙල් ඒ වනතුරු සමිදානන් වහන්සේ දැන සිටියේ නැත. No. දේව අම්මා කතා කරලා කියනවා I don't know a man. ගාබ්‍රියෙල් දෙවිදුතා කතා කරද්දී දේවම කියන I don't know a man. No කියන්නේ දන්නවා කියන්නේ මගේ ආදර ප්‍රමාන්තේනි ඒක හුදෙක් මේ Facebook එකෙන් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා දන ගන්න විදිය නෙමෙයි. බයිබලෙට යන no කියලා කියන්නේ you become one with the person. ඔබ ජීවිතේ ඔබ එක්කෙනෙක් වෙනවා. ඒක ඔබ හරියටම කෙනෙක්ව දැනගන්නේ අමුසැමි සම්බන්ධතාවය තුළ. ඒක දේවන් කියන I don't know a man. මම පුරුෂයෙක්ව දන්නේ නැහැ කියන්නේ. අයි ජුසෙතුමාව දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියා. හැබැයි කැන්දගෙන ගිහිලා තිබුණේ නැහැ. එයාලා ජීවිතේ අමුසැමි සම්බන්ධතාවයක හිටියේ නැහැ. ඒක කියන්නේ I don't know a man. දන්නේ නැහැ කියලා. ඔබ ස්වාමීන් වහන්සේව දන්නවනා කියලා කියන්නේ ගැඹුරු ආත්මික බැඳීමක්. රිලේෂන්ෂිප් එකක්. මගේ ආදරේ විමන්තනේ ඒක එක දාන යාඥාවක් එක්ක හම්බ වෙන්නේ නැහැ. ඇතියන්තම් පල්ලි ගියා. තේරුණාද කියනක? ඇතියන්තම් පල්ලි ගියා. අපි මාස 2ක විතර ලොක්ඩවුන් එකක හිටියා. දෙකකටත් වඩා වැඩි මං හිතන්නේ. හරි හැම ඉරිදම පල්ලි යන්න ඕනේ නමුත් ය아가න්න විදියක් නැහැ. හැබැයි නත්තල් පූජාවට මරා ගන්න ලෙවල් එකකට ආවා. නත්තල් පූජාවට එන්න ඕනේ. ඇයිද නත්තල් පූජාවේ මොකද්ද වෙනස? අනිත් දවසේ පූජාව තමයි නත්තල් පූජාවේ තියෙන්නේ. වෙන පූජාවක් නැහැ දාට. මගේ ආදර පෙම්වන්තේනේ. ඒ කියන්නේ සම්ප්‍රදායක නත්තල් පූජාවට එන්නේ ඒක වෙනම කතන්දරයක්. ඒක අවුලක් නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ අනිත් දවසේ පූජාව එච්චර ගාණක් නැහැ. නත්තල් දවසේ තමයි මිස් වෙන්නේ. දැන් මහා සිකුරාදා කතෝලිකයෝ කී දෙනෙක් ඉන්නවද නේ? මහා සිකුරාදාට දකින්න මගේ ප්‍රමාන්තනේ ජීවිතේට දැකලා නැති මුණවල්. මම තාම දැක්කේ නැහැ හරියට. මොකද මහා සිකුරාදාවක් මම ආවෙන් පස්සේ තිබ්බේ නැහැ. ඔක්කොම ලොක්ඩවුන් වෙලයි බෝම්බ ගහලයි එහෙම උතුුනේ. ලබන අවුරුද්දේවත් මහා සිකුරාදාවත් දකීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. චතාරිකයක් මට හම්බුන්නේ නැහැ මේ මිසමේ තාම. ඒ තැනක අපි මගේ ප්‍රමාන්තනේ හරි අපි කතෝලික අපි ක්‍රිස්තියානි අපි ඒ තැනක ඉන්නවා මිසක් එයින් එහා ගැඹුරක් ගැන හොයන්නේ නැහැ. ඒකයි සාමුවෙල් දකින්නේ සාමුවෙල් එතන නිදාගෙන ඉන්නකොට දෙවියන් වහන්සේ එයාට වෙනම කතා කරනවා සාමුවෙල් කියලා. මොකද දෙවියන් වහන්සේගේ සැලැස්මක් තියෙනවා. සාමුවෙල් ඉපදින්න නිකන් නෙමෙයි. එයාගේ එයාගේ අම්මා බයිලා වඳස්ත්‍රියක් වෙලා ඉන්නදී දෙවියන් වහන්සේට බාරයක් වෙනවා. මට දරුවෙක් දෙන්න, පිරිමි දරුවෙක් දෙන්න. මගේ පිරිමි දරුවා ඔබ වහන්සේට දෙනවා. ඒතර දෙවියන් වහන්සේ අන්නව හිස් කරලා මගේ ප්‍රේමාන්තේනි හිස් කරලා දෙවියන් වහන්සේගේම වරප්‍රසාදයෙන් දුන්නු දරුවා සාමුවෙල් කියලා කියන්නේ විශේෂ කෙනෙක් මගේ ප්‍රේමාන්තේනි. ඒ විශේෂත්වය ඇවිල්ලා කිසිම දෙයක් හින්දා නෙමෙයි. ඇවිල්ලා වීරවරු ඉන්නවා බයිබලයේ. සාමුවෙල් තමයි අන්තිම වීරවරයා. සාමුවෙල් තමයි අන්තිම වීරවරයා. ඊට පස්සේ රාජාවලිය එන්නේ. රාජාවලිය දිවසිවර කාර්යයක් තියෙනවා. සාමුවෙල් තමයි පළවෙනි දිවසිවරයා එතන. මගේ ආදර ප්‍රේමාන්තනේ එතකොට දිවසිවරයා වීරවරයා ඒ වගේම දිවසිවරයෙක් වෙනවා. එයා පූජකයෙක් වෙනවා. එයා ඒලී කියන පූජකයා යටතේ ඉන්නේ. දැන් මේ බරෑරුම් කැඳවීමට සාමුවෙල් ගේ කැඳවීම දෙවියන් වහන්සේගේ මනසේ තිබුණා. ඒක හුදෙක් සම්ප්‍රදායක හිරවෙච්ච ඔහේ දුම් අල්ලපු පහන් පත්තු කරපු තෙරුණාද කියන එක දේවස්ථානයේ මන්දිරේ අතු ගහලා අල්තාරේ සුද්ධ කර හරි ඒක කරන්න ඕනේ ඒක කරන්න නැත්තේ නෑ. ඒ කරන එක ඇතුලේ ගැඹුරක් හොයන කෙනෙක්. මගේ ආදර ප්‍රේමාන්තේනි ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාවෙන් මෙහෙවන කෙනෙක්.
ස්වාමීන් වහන්සේගේ හඬ ඇහෙන කෙනෙක්. ජීවිතයේ ඔය ඉන්න තැන දැන් ඇති කියලා සතුට වෙන්න එපා. ඊට වඩා එහා දෙයක් හොයන්න. එකයි ජුවාම්තුමා අද අපි දකින ඇන්ඩ්‍රු ජුවාම් සමග ජුවාම් ගාවට යන්නේ. ඒ කියන්නේ ජීවිතයේ හුදෙක් ගිහිගේ තුල තියෙන දේවිට වඩා එහා සර්ච් එකක්. ගොඩාක් ඒ කාලේ මිනිස්සු ඒ සෙවිල්ලට ගියා මගේ ප්‍රමාන්තනේ. ඔබගේ මගේ ජීවිතයේ ඔය හිටියා හොඳටම ඇති. ජීවිතේ ඊට වඩා දෙයක් හොයන්න. ජීවිතේ ඊට වඩා දෙයක් දකින්න. ස්වාමීන් වහන්සේ ඉස්සරහා ඉන්නේ බලාපොරොත්තුවක් එක්ක. ස්වාමීන් වහන්සේ ඉස්සරහා ඉන්නේ ඒ කැක්කුමක් එක්ක. මේක මට මදි ස්වාමීනි. වාසය මට මදි. වාසය මට තව දැනගන්න ඕනේ. අද මට පිටරට ස්වාමී කෙනෙක් කතා කරා. උන්වහන්සේ මට මැසේජ් එකක් දාලා තිබුණා. මම හරි ආසාවෙන් හම්බ වෙන්න හිටියේ. ගොඩාක් දේව වචනයත් එක්ක ගනුදෙනු කරන ෆාදර් කෙනෙක්. ඊට පස්සේ ඒ ෆාදර් මම කතා කරාම ෆාදර් මට කිව්වා ෆාදර් බොහොසේ මම හම්බ වෙන ආසාවෙන් ඉන්නේ. ස්ටඩීස් ඉවර වෙලා මම හිතන්නේ ස්ක්‍රිප්චර් ස්ටඩි කරන්නේ. උන්වහන්සේ ලංකාවට එනවා ජූලි මාසේ. මම බොහොසේ මට වඩා පොඩි ස්වාමී කෙනෙක්. ගොඩාක් පොඩි ස්වාමී කෙනෙක්. මට බොහොසේ හම්බෙන්න ඕනේ. දේව වචනේ බොහොසේ හසුරුවන විදියට මම හරි ආසයි. ෆාදර් කිව්වා මට ඉගෙන ගන්න ඕනේ තව. මට ආසයි තව ඉගෙන මට මදි. ජේසුස් ගැන දන්නවා මදි. බයිබලයේ දන්නවා මදි. මට තව ඉගෙන ගන්න ඕනේ. මට ඩීප් ස්ටඩි එකක් ඕනේ ෆාදර් කියලා. ඒතර ෆාදර් මට කිව්වා ෆාදර් ඇප්ස් ගොඩාක් තියෙනවා ස්ටඩි කරන විදි ගොඩාක් තියෙනවා මම බොහොසට සියලුම දේ වන්නම් කියලා. මම කිව්වා thank you very much. ඒක ඔක්කොම මට WhatsApp කරන්න. මට ඕනේ ඩීප් ස්ටඩි එකකට යන්න. මගේ ආදර ප්‍රමාන්තේනේ. මදි. ඒ කියන්නේ මේ ඇති නෑ මදි. දැන් මම දේශනා කරන්නේ මට තේරෙනවා මට මදි මේක මේ හිටියා දෙයක් ඕනේ මට. ඊට වඩා ගැඹුරක් මට ඕනේ. ජීවිතයේ උන්වහන්සේට ආදරේ නම් එක තැනක නතර වෙන්නේ නෑ. ඒ ආදරය කරන කෙනත් එක්ක ඔබ කතා කරන්න ඕනේ. ප්‍රොපෝසල් එකක් ආවයින් පස්සේ ඒ ප්‍රොපෝසල් එක ආව කෙනත් එක්ක මුලින්ම කතා කරනවා. චැට් කරනවා ඊට පස්සේ කතා කරනවා. ඒ කියන්නේ කතා කරන්නේ ආදරයෙන් වෙලෙන්න ඉස්සෙල්ලා දැනගන්න. දැන් කතා කරන්න ඉස්සෙල්ලා ආදරයෙන් වෙලෙනවා. ඒකයි ප්‍රශ්නේ. මුලින්ම ආදරයෙන් ඒ කියන්නේ ආදරයෙන් අන්ධ වෙලා ඊට පස්සේ කතා කරන්නේ. ඊට පස්සේ කතා කරන දේවල් පැහැදිලි නෑ. මොකද මුලින්ම අන්ධ වෙලා ඉවරයි. බැඳිලා ඉවරයි. බැඳ වුණායින් පස්සේ ඔබට පුද්ගලයාව පේන්නේ නෑ. ඔබට පේන්නේ ඔබට ඕන කෙනා තමයි එතන. ඇත්ත පුද්ගලයා නෙමෙයි. You will see what you want to see. ඔබ ආස දේ දකින්න ගන්නවා. බැඳුණායින් පස්සේ. ඊට පස්සේ ඔබ ගල් පාන් කර ගන්නවා. ඔබ ඒ කෙනාව ඔබට අනුව ඔබට මෙහෙමයි කියලා ඔබ හිතෙන් හදා ගන්නවා. දැන් අපි කතා කරන්න ඕනේ. ආදරය කරන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේ ගැන දැනගත්තොත් විතරයි. ඒකයි බෞද්ධ ස්ථාපනයේ ප්‍රධාන කැඳවීම් තුනක්. අපි හැමෝම කියමු. උන්වහන්සේව දැනගන්න හැමෝම කියන්නේ. උන්වහන්සේව දැනගන්න. උන්වහන්සේට ආදරය කරන්න. උන්වහන්සේට ආදරය කරන්න. උන්වහන්සේ ගැන අනිත් අයට කියා දෙන්න. උන්වහන්සේ ගැන අනිත් අයට කියා දෙන්න. මේක තමයි එක්සැක්ට්ලි ඔබගේ මගේ ජීවිතයේ තේරුම. දැනගන්න නැතුව ආදරය කරන්න බෑ. දැනගන්න ආදරේ වැඩි වෙනවා. ඒකයි විවාහ වුණාන් පස්සේ ආදරේ වැඩි වෙන්නේ නැද්ද? එතකොට එපා වෙනවා. ඒක වෙනම කතන්දරයක්. ඒතර තමයි ඇත්ත දැනගන්නේ. අන්නේ අම්මෝ සර්පෙක් නේ. චිරනාදි කියන එක භූතයෙක් කියලා දකින්නේ බැඳයින් පස්සේ. Love is blind, marriage opens the eyes. ඒ කියන්නේ ඔබ ආදරය කරන කාලේ බැඳිලා මිසක් දැනගෙන නැහැ. මගේ ආදර ප්‍රේමාන්තේනේ. To know him. එකයි ජුවාම් ඇන්ඩ්‍රු ජේසුව ඒ කියන්නේ සර්ච් එකක් ගැඹුරින් හෙව්වා. ඒකට ඔබට උදව් ඕනේ මගේ ප්‍රමාන්තනේ. එකයි සාමුවෙල් කියලා කියද්දි සාමුවෙල් නැගිටලා දුවලා ගිහිල්ලා ඒලි ගාවට ගිහිල්ලා පුච්චිකයා ගාවට ගිහිල්ලා ස්වාමීනි මට කතා කරාද? මෙන්න මම බලන්නේ වචන හරි ලස්සනයි. හරිම ලස්සනයි. හරිම එතන සාමුවෙල් කැඳවන තැන මොකද වෙන්නේ? සාමුවෙල් දෙවියන් වහන්සේගේ කිවිසුම් කරනු තිබුණ තැන දාගෙන සිටියේ. එවිට සමිඳනවා සාමුවෙල්ට හඬ ගැසුසේක. 5 එසේ කියන්න ඒලි ළඟට දිව ගොස්. ඒලි ළඟට දිව ගොස්. ඔබ මට හඬ ගැසුවෙහිය. ඔබ මට හඬ ගැසුවෙහි. මම මෙහිය. මම මෙහිය. එයා පිළිතුරු දෙන දෙවියන් වහන්සේට නෙමෙයි මුලින්ම ඒලිටයි පිළිතුරු දුන්නේ. මගේ ආදර ප්‍රේමාන්තනේ. ඒක අපි දකින්නේ එක ජුවාම් 4 20 වෙනි වගන්තිය.
එක ජුවම් 4:20 බලන්න. උන්වහන්සේගේ වචනය කතා කරලා කියනවා පෙනෙන දෙවියන් වහන්සේ සහ නොපෙනෙන දෙවියන් වහන්සේ සහ පෙනෙන සහෝදරයාගේ ගනුදෙනුව. එක ජුවම් බලන්න වචනය යමෙක් මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියමින් තම සහෝදරයට වෛර කරයි නම් බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට අපි හැමෝම කියමු. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට ප්‍රේම නොකරන්නාට නොපෙනෙන දෙවියන් වහන්සේට නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකිය. ප්‍රේම කළ නොහැකිය. මගේ ආදර ප්‍රේමාන්තයනි. එනිසා ඔබ ජීවිතේ ඔබ දකින තැනින් පටන් ගන්න. ඔබගේ ඒලිට කීකරු වෙන්න. ඒ ඔබගේ ඒලි. ඒ ඒලි ඇවිල්ලා මගේ ආදර ප්‍රේමාන්තයනි. ඔබගේ ස්වම්පුරුෂයා, ඔබගේ බිරිඳ, ඔබගේ අම්මා තාත්තා, ඔබගේ ශ්‍රේෂ්ඨයා. මම උද්දච්ච වෙලා, පඬිත වෙලා, මම මෙච්චර මේවයි කියලා උද්දච්ච වෙලා කාඩිනල්තුමාට මම එකඟ වුනේ නැත්තම්, සභා ශ්‍රේෂ්ඨයාට මම කීකරුනේ නැත්තම් මගේ ජීවිතේ තේරුමක් නැහැ. කොරෝනා ගොඩාක් බහුල පැත්තකනේ අපි ඉන්නේ නැත්නම්. කොරෝනා ප්‍රශ්නේ කිසිම විසඳීමක් නැහැ, අඩුවක් නැහැ. තීන එක හොඳටම තියෙනවා, නමුත් ලොක්ඩවුන් කරගෙන ඉන්න බෑ. ඒක තමයි අද මේ ලොක්ඩවුන් එක අයින් කරේ. ඉතින් මම රදගුරුතුමාට කෝල් එකක් ගත්තා. රදගුරුතුමාට කෝල් එකක් අරගෙන මං කිව්වා පියාණනි my lord මේ පැත්තේ කොරෝනා වැඩි නිසා සප්‍රසාද වහන්සේ අතට දුන්නට කමක් නැද්ද? ෆාදර් ඒක ඔප්ෂනල් කියලා මට උන්වහන්සේ කිව්වා. මම පොඩ්ඩක් මම ඉන්සිස් කරාට කමක් නැද්ද? වැඩියෙන් අතට ගන්නවා නම් අතට සප්‍රසාද වහන්සේ ගන්නවා නම් හොඳයි කියලා පොඩ්ඩක් නිකන් වැඩිපුර බර දීලා කතා කරලා කමක් නැද්ද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න අයිතියක් නැහැ. කැමති අයට අතට ගන්න පුළුවන්, අනිත් අයට දීවට සප්‍රසාද වහන්සේ ලබා ගන්න පුළුවන්. මම කිව්වා thank you my lord. එච්චරයි. මගේ මේ සමය කොහොමද? ඒගොල්ලෝ දන්නවද මෙතන ග්‍රෑන්ඩ් පාස්ටර්ලා තාත් ඇවිල්ලා මෙතන බලන්න ඕන ග්‍රෑන්ඩ් පාස්ටර් මමනේ දන්නේ මෙතන. ඒක නිසා මේ ඔය කියන දේවල් කියන්නේ මම කතා කරලා කියනවා මෙහෙම. එහෙම මට කියන්න අයිති නැහැ. එහෙම හිතුන්නේ නැත්තේ නෑ, හිතුණා. හැබැයි එහෙම මට කරන්න අයිතියක් නැහැ. මං කීකරු වෙන්නට ඕනේ. කීකරු වෙන්නම ඕනේ. ඒ කීකරුකම නැතුව උන්වහන්සේ ඉස්සරහා අනාවරණ බලාපොරොත්තු වෙන්න එපා. ඒකයි ඒලි ගාවට සාමුවෙල් දහබර ගිහලා ස්වාමී කතා කර මෙන්න මම ඉන්නවා. ඒලි කියනවා නෑ පුතේ මම කතා කරන්නේ නැව නිදාගන්න. දෙවනි මාර කතා කරාම දුවලා යනවා. මෙන්න ස්වාමීනි නෑ පුතේ මම කතා කරන්නේ නිදා. තුන්වෙනි පාරත් ඒලි ගාවට ගියාම මගේ ආදර ප්‍රේමන්දනේ ඒලිට තමයි තේරෙන්නේ මේ කතා කරන්නේ ස්වාමින් වහන්සේ කියලා. වචනේ කතා කරලා කියනවා බලන්න පළවෙනි වගන්තිය 3 පළවෙනි වගන්තිය දෙවෙනි කොටස අපි හැමෝම කියමු. ඒ කාලයේදී කියන්න. ඒ කාලයේදී සමිදානන් වහන්සේගෙන් පැමිණුණු පණිවිඩය දුර්ලභ විය. දර්ශන විරල විය. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කතා කරපු කාලයක් නෙමෙයි. හැබැයි ඒලිට තේරුණා මේ දෙවියන් වහන්සේ කතා කරන්නේ කියලා. එහෙම ඒකයි ඒලිගේ වගකීම. දෙවියන් වහන්සේ කතා කරන තැනදී ඩිරෙක්ෂන් එකක්. පුතේ ආයි කතා කරොත් ඔයා කියන්න ස්වාමීන් වහන්සේගේ දාසියා සවන් දී සිටි අමුතන්න කියලා කියන්න. ඊට පස්සේ තමයි දෙවියන් වහන්සේ සාමුවෙල්ට කතා කරන්නේ. මගේ ආදර ප්‍රේමාන්තයනේ ඔය ඉන්න තලෙන් එහාට යන්න ඔබට ඩිරෙක්ෂන් එකක් ඕනේ. මම ඔබගේ පියතුමා විදියට, මම ඔබගේ දිවැසිවරයා විදියට මේ කරන දේ තේරුම එකයි. ඔබව ඊළඟ ගැඹුරට අරගෙන යන්න. ඒක තමයි මම වචනයෙන් කරන්නේ ඔබ ඉස්සරහා. මේ හැම දෙයකම ප්‍රඥය මේ දරුවෝ ටික එකතු කරගෙන වචනේ දාගෙන මේක දඟලන්නේ ඒ සඳහායි. ඔබ ඩිරෙක්ට් කරන්න. මොකද සමිඳුන් ගුණවත් බව ඔබම අත්දකින්න ඕනේ. මට කියන්න පුළුවන් ඔබ ඩිරෙක්ෂන් එකක් දෙන එක විතරයි. ඒලි සාමුවෙල්ට කියනවා පුතේ මෙහෙම කියන්න. එතකොට සාමුවෙල් කතා කරලා කියනවා ස්වාමීනි සවන් දී සිටින ඔබ කතා කරන්න කියලා කියද්දි දෙවියන් වහන්සේ සාමුවෙල්ට කතා කරන්නේ ඒලිට නෙමෙයි. දෙවියන් වහන්සේ සාමුවෙල් එක ගැඹුරු සම්බන්ධතාවයකට යනවා. ඒ සම්බන්ධතාවය තුල මගේ ආදර ප්‍රේමවන්තනේ වචනේ බලන්න 19 වෙනි වගන්තිය සාමුවෙල් වැඩුණේය කියන්න. සාමුවෙල් වැඩුණේය. අපි හැමෝම කියමු සාමුවෙල් වැඩුණේය. සමිදානන් වහන්සේ ඔහු සමග සිට ඒ කියන්නේ සම්බන්ධතාවයක්. ඒ වෙනකන් දැනගෙන හිටියේ නැති කෙනා දැන්ගුණ දැනගත්තා සම්බන්ධතාවයක්. ඔහු සමග සිට ඒක හරි දයාබර සම්බන්ධතාවයක්. මගේ ආදර ප්‍රේමවන්තනේ තේරුණාද කියන එක?
නිරෝධන පිළිවෙතට පටහැනි නමුත් කරන්න දෙයක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ ඔහු සමග සිට දෙවියන් වහන්සේ සාමුවෙල් එක්ක ඉන්නවා. මගේ ආදරණීය මන්තනේ හුදෙක් කතෝලිකයෙක් වෙලා කිතුණුවෙක් වෙලා බෞතිස්මය ලැබලා මොන දේ කරත් වැඩක් නැහැ. උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. හැබැයි ඔබ ඒක අත්දැකීම විඳින්නේ නැත්නම් ඔබම ගුණවත් බව අත්දකින්නේ නැත්නම් සක්‍රමෙන්තෙන් ඔබට දොර ඇරිලා ඉවරයි. උන්වහන්සේ ඔබත් එක්කයි. හැබැයි ඔබ දන්නේ නැහැ. ඔබ ඒක එක්ස්පීරියන්ස් කරන්නේ නැහැ. ඔබ ලෝකයේත් එක්කයි ගනුදෙනුව. ඔහු සමග සිට මගේ ආදරණීය මන්තනේ කතා කරලා කියනවා හැම සමාවෙන්න ඔහු සමග සිට ඔහු කී හැම දෙයක්ම කියනවා. ඔහු කී හැම දෙයක්ම එකක්වත් නැර එකක්වත් නැර ඉෂ්ට කළසේක. ඉෂ්ට කරසේක. මම මගේ බයිබලයේ චූටියට ලියලා තිනවා එතන wow කියලා. ඉරි තුනක් ගහලම exclamation marks තුනක් එක්කම wow කියලා දාලා තියෙනවා. කොච්චර ලස්සනයිද? ඒ කියන්නේ සාමුවෙල් කියපු දේ දෙවියන් වහන්සේ ඉෂ්ට කරා. රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ කනෙක්ට් වුණා. ස්වාමීන් වහන්සේගේ අවයවයක් උන්වහන්සේගේ ශරීර අතීන්ද්‍රිය ක්‍රිස්තු දෙහි අවයවයක් වුණා. ඒ කනෙක්ෂන් එකෙන් සන්දි මගේ ආදරේ ප්‍රමාන්තනේ ස්නායු වලින් කනෙක්ට් වෙලා මගේ පණිවිඩය එයාට ගියා. ඒ කණිවිඩය ඒතර එයා මගත් එක්ක සම්බන්ධවයි කටයුතු කරන්නේ. මගේ ජීවිතේ තේරුම එතනයි. ඒ කනෙක්ෂන් එක. එනිසා යකා කියයි පුතේ ඔය ඇති. ඔය යන විදිය හොඳටම හොඳයි මරු. ඒ කියන්නේ පුංචි සාර්ථකත්වයන් දීලා ඔබව ඉන්න තැන කම්ෆර්ටබල් කරයි. ඒ කියන්නේ ෂේප් එකේ උන්වහන්සේ ඔබ ෆුල් ටයිම් කතෝලිකයෙක් වෙලා ෆුල් ටයිම් සුද්ධවන්තයෙක් වෙලා පාර්ට් ටයිම් පව්කාරයෙක් වෙලා නේද? එහෙම ෂේප් එකේ පාර්ට් ටයිම් නැත්තම් පාර්ට් ටයිම් ෆුල් ටයිම් පව්කාරයෙක් වෙලා පාර්ට් ටයිම් කතෝලිකයෙක් වෙලා ඔය දෙක ෂේප් එකේ බැලන්ස් කරගෙන යන තැනකට යකා නපුරා ඔබව අවුස්සනවා. ඔය කැමති නෑ එයින් එහා තැනකට යන්න. ජේසු එකයි කියන්නේ ඇවිත් බලන්න. ස්වාමීන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා අහද්දී මුල් ශ්‍රාවකයෝ ජේසුස් කියනවා ඇවිල්ලා බලන්න. ඒක මට කියන්න බෑ. ඇවිල්ලා බලන්න. ඔබම එක්ස්පීරියන්ස් කරන්න. මගේ ආදරේ ප්‍රේමාන්තයනේ. ඒක මහා ගැඹුරු අත්දැකීමක්. හිතන්න මේ වතුර එක. හිතන්න මේ වතුර එක. හිතන්න මේ අමෘතය කියලා. அளவுக்கு மிஞ்சினால் அமிர்தமும் நஞ்சு අමෘතය කියලා. දැන් මේක මම කියන්නේ ප්‍රේමවන්තයනි රහයි කියන්නේ මරහක් තියන්නේ. දැන් ඔබට හිතා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒක බුරියානි රහද නැත්නම් පීට්සා රහද නැත්නම් මොනවද වොඩ්කා රහද නැත්නම් ඔරෙන්ජ් අම්බාලි රහද මොකද්ද? ඔබට හිතා ගන්න මට කියන්න පුළුවන් රහයි කියන එක විතරයි. ඒක ඔබයි තියෙන්නේ. ඒක ඔබම විඳින්න ඕනේ. ඒක ඔබම අත්දකින්න ඕනේ. ඒක මට දෙන්න බෑ. ඒක ජේසුස් කියන්නේ ඔබ ඇවිල්ලා බලන්න. ඒ කියන්නේ එතන ඇඩ්‍රස් එකක් නැහැ. ඒක තනක් නෙමෙයි. ඒක එක්ස්පීරියන්ස් එකක්. ඒක අත්දැකීමක්. මගේ ආදරේ ප්‍රේමාන්තනි ඔබගේ ජීවිතේ ඔබට දකින්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් ඔබ ඇස් වලින් දකිනවා. අනිත් එක ඔබ අතෙන් දකිනවා. අත්දකින්න දේ කියන්න බෑ. ඔබ අත්දැකලාම බලන්නට ඕනේ. ඒක එක්ස්ප්ලේන් හොත්තටම නැරේට් කරන්න පුළුවන් කෙනාට දක්ෂව චතුරව කතිකත්වයක් එක්ක ඕනනම් උදාහරණ උපහැරණ අරගෙන ඒක දාගෙන දඟල ඔක එක්ස්පීරියන්ස් කරයි උපරිමයෙන්. මගේ ආදරේ ප්‍රේමාන්තයනේ හැබැයි ඔබම අත්දකින්නට ඕනේ. ඒකයි ලුක් තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ 56 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේ කතා කළා කියන්නේ. ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කතා කරන වචන බලන්න. උන්වහන්සේ 58 වෙනි වගන්තියේ කතා කරන වචන අපි අයිති කරගන්නවා. උන්වහන්සේ කියනවා ලුක් තුමාගේ 9:58 උන්වහන්සේ කියනවා ජේසුස් වහන්සේ කතා කොට හිවලුන්ට බෙනද කියන්න. හිවලුන්ට බෙනද ආසේ කුරුල්ලන්ට කැදලිද ඇත. ආසේ කුරුල්ලන්ට කැදලිද ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තැබීමටවත් තැනක් නැතයි. තැනක් නැතයි. ඔහුට වදාළසේක. ඔහුට වදාළසේක. ඒ කියන්නේ ඒ රාත්‍රිය ඒ ගෝලයෝ දෙන්න ජේසුත් එක්ක ඉඳලා මොනවද කරේ? බයිබල් තැනක් තියෙනවා රාත්‍රිය උන්වහන්සේ මොනවද කරේ කියලා. ලුක් තුමාගේ 6 වෙනි පරිච්ඡේද 12 වෙනි වගන්තියට ගන්න. ලුක් 6:12 ජේසු රාත්‍රියේදී මොකද කරේ කියලා ලස්සනට කියනවා.
මගේ ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ ලුක් තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රැය ගෙවූ සේක. ඒ කියන්නේ රාත්‍රිය තාත්තත් එක්ක සම්බන්ධ වෙච්ච තැන. උන්වහන්සේ මාක් 1:35 කතා කළා කියනවා හිරු උදාමට බොහෝ කලින් උන්වහන්සේ තාත්තත් එක්ක හුදකලා වුණා කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ පූප වැඩි කරලා උන්වහන්සේ ගෝලයන්ව යවලා මිනිස්සුන් යවලා ඒ රාත්‍රිය කඳ මුදුනේ ඉන්නේ. ජේසු තාත්තව විඳින විදිය එයාලා එක්ස්පීරියන්ස් කරා. ජේසු තාත්තට සම්බන්ධ වෙච්ච මෙන්න බැටළු පෝතකයන්ෝ බැටළු පැටියෙක් වගේ තාත්තගේ තුරුලේ හිටිය විදිය ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය බලන්න. ජෝම් 1:18 තාත්තව කවුරුත් දන්නේ නැහැ කියලා කියනවා. වචනය අපි කියවනවා මගේ ප්‍රමාන්තනේ කිසිවෙකු කවදාද පියාණන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ හැමෝම කියන්නේ පියාණන්ගේ ලයෙහි වැඩවසන ලයෙහි වැඩවසන උන්වහන්සේගේ එකම පුත්‍රයා නොම උන්වහන්සේ ප්‍රකාශ කර වදාළසේක. පපුවේ ඔළුවේ තියාගෙන හිටියේ ලයෙහි වැඩවසන. මගේ ආදර ප්‍රමාන්තනේ ඒ අත්දැකීමම තමයි ජුවම්තුමා ලැබුවේ. ඒකයි අපි දකින්න ජුවම් 13 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තිය බලන්න. ජුවම් 13 දැන් ජේසු තාත්තගේ පපුව ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒක එක්ස්පීරියන්ස් එකක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. එතන ඒක ඔළුව තියාගත්තන් පස්සේ දැනන දේ. වචනේ බලන්න ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් උන්වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන්වහන්සේගේ ලයට ළඟව හාන්සි වී සිටියේය. ඒක එක්ස්පීරියන්ස් එකක්. සමිඳුන් ගුණවත් බව ඔබ මාත් දකින්න. යාඥාව ඇතුලේ ස්වාමීන් වහන්සේ ඔබව කැඳවන්නට ඕනේ. ඔබගේ තේරුම කියන්නට ඕනේ. ඔබගේ ස්වාමි පුරුෂයා ඔබ ස්වාමි පුරුෂයෙක් බිරිඳක් අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් විදියට ඔබට තේරුම ජේසු කියන්නට ඕනේ. ඒ තේරුම ඒ යාඥාව ඇතුලේ ගැඹුරෙන් අයිති කර ගන්නට ඕනේ. පේදුරුතුමා දියමට ගියා වගේ. මගේ ආදරේ ප්‍රේමවන්තනි ජෝම්තුමා ලුක්තුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ බලන්න මේ එක්ස්පීරියන්ස් දෙකේ call within a call උන්වහන්සේ අත්දකින්න විදිය. ලුක්තුමාගේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය සිට අපි අයිති කරගමු. හැම කෙනෙක්ම අයිති කරගන්න. දිනක් උන්වහන්සේ ජනසරත් විලාසර සිටියදී සමූහය දෙවියන් වහන්සේගේ දහම් පණිවිඩය අසන පිණිස උන්වහන්සේ වටා තෙරපි සිටි කල විලායිනේ ඔරු දෙකක් තිබුණ උන්වහන්සේ දුටුසේක. දීවරෝ ඒවයින් බැසවිත් දැල් සෝදමින් සිටියේය. යේසු දේශනා කරනවා. පේදුරු, ඇන්ඩ්‍රු, ජෝම්, ජාකොබ් දැල් හොද ඉන්නවා. ජේසුස් දේශනාව ඇහෙනවා. ඒ පරිසරයේ ඉන්නේ හරි ඒ ප්‍රසන්ස් එකේ ඉන්නවා. ඒලි මගේ ප්‍රසමා වෙන සාමුවෙල් උන්වහන්සේ ගිවිසුම ඉස්සරහා හිටියා වගේ. හැබැයි ජේසුස් මොකද කරන්නේ? උරු දෙකකින් දෙකක් තිබුණු උන්වහන්සේ දුටුසේක. දීවරෝ එයින් බැසවිත් දැල් සෝදමින් සිටියේ. උන්වහන්සේ ඔරුවකින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැගී එය වෙරළින් මදක් ඈතට දියත් කරන්න කියා එහි වැඩ හිඳ සමූහයට අනුශාසනා කළේය. සීමොන්ගේ බෝට්ටුවටයි ජේසු නගින්නේ. particularly specially සීමොන්ගේම බෝට්ටුවට නගිනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි එක්ස්පීරියන්ස් එකේ ඩෙප්ත් එක බලන්න. පියවරෙන් පියවර වෙරළින් දේශනා කරනවා. සීමොන්ගේ ජීවිත අත්දැකීමට එනවා. ඒ බෝට්ටුවේ ඉඳලා මිනිස්සුන්ට කතා කරනවා. මදක් දියමට යන්න මදක් දියමට ගිහිල්ලා මිනිස්සුන්ට කතා කරන්නේ සීමොන්ට ඇහෙනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමවන්තයනි උන්වහන්සේ සීමොන්ට කතා කොට මසුන් අල්ලන පිණිස දියමට ගොස් දැල්ලෙලන්න. වෙරළ මදක් දියම එතන තමයි පේදුරුට කියන්නේ. පේදුරු මානු එන්න. මම ඔබ මිනිසුන් මසුන් නෙමේ මිනිසුන් අල්ලන්න කරනවා. ජේසු බලාගෙන ඉන්නවා. ඔය කනෙක්ෂන් එකෙන් ඔබව ගැඹුරකට ගන්න. ඒක මම මට විතරක් නෙමෙයි. පියතුමෙක්ට කන්‍යාසුරයක් විතරක් නෙමෙයි. අපි හැම කෙනාගේම උරුමයක්. ඒක තාත්තගෙන් හම්බෙන උරුමයක්. මතක තියාගන්න. ඒ ගැඹුරට යනවා කියන එක. එතන තමයි පර්සනල් කෝලින් එක. මසුන් මිනිසුන් වෙන අත්දැකීම. මගේ ආදර පුතේ දෙවියන් ප්‍රේමවන්තයනි. ඒකයි ජේසු කතා කරන්නේ. ඇවිල්ලා බලන්න. මාත් එක්ක ඉන්න. මාත් එක්ක ඉඳලා ඇන්ඩ්‍රු ඊට පස්සේ මොකද වෙන්නේ? ඇන්ඩ්‍රුට දරා ගන්න බෑ. උදේ පාන්දර නැගිට ගමම්ම දුවගෙන යන්නේ. ඇන්ඩ්‍රුගේ අයියා පේදුරුව හම්බ වෙන්න. පේදුරුට කතා කරලා කියනවා අයියේ අපිට මෙසියස් හම්බුණා. ඇන්ඩ්‍රු මොකද කරන්නේ? පේදුරුව එක්කගෙන ඇවිල්ලා ජේසුට මුණ ගස්සනවා. ජේසු තමයි පේදුරුට කියන්නේ සීමොන් ඔබ කේපස් ඔබ පර්වතයක්.
පේදුරු කවදාවත් දැනන් හිටියේ නැහැ මම පර්වතයක් කියලා. පේදුරු දන්න මාළුකාරයෙක් විදියට, මාළු අල්ලන මිනිස්සෙක් විදියට, දීවරයෙක් විදියට පේදුරු දන්නේ හරි පවුල නඩත්තු කරගෙන, ෆයිනෑන්ෂලි මැනේජ් කරගෙන, තේරුණාද කියන එක මූද ගැන නියමටම දන්න, තේරුණාද කියන එක එම්මෙන් කඩු හරඹ එහෙම දන්න, ඒ කියන්නේ අර කන කැපුවේ සොල්දාදු වගේනේ. ඒ කියන්නේ කරාටි ගුජරාටි එහෙම දන්න, ඒ ෂේප් එකේ මැනේජ් කරගන්න චරිතයක්. මේ මොකද්ද ජේසුස් කියන්නේ? ඔබ පර්වතයක්. ඔබ තාම වෙරළෙන් ඉන්නේ. යාඥාවෙන් දියමට ගිහිල්ලා මදක් දියමට ගිහිල්ලා ජේසුත් එක්ක දියමට යා යුතුමයි. එතනයි ඇත්තටම ඔබ මොන අවයවයද? ඔබ ජේසුගේ ශරීරයේ මොන කාර්යය මොකක්ද? තාම ඔබ අරමුණේ නෙමෙයි ඉන්නේ. ස්වාමීන් වහන්සේ ඔබට පත් කරපු අරමුණක් තියෙනවා. පූර්ණව ශුද්ධාත්මයන්ට සම්බන්ධ වෙලා ඒ මෙහෙවීම ශුද්ධාත්මයන් විසින් මෙහෙවනු ලබන අය දෙවියන්සේගේ දරුවෝ නිසාම රෝම 8:14 කතා කරන ඒ මෙහෙවීමත් එක්ක ඒකයි ජේසු තුවාල වෙච්ච තුවාල වෙච්ච ශ්‍රාවකයන්ට සේනාකුළුවේ ඉන්න කියන්නේ ඉහළින් බලය ලැබෙනකම් ශුද්ධාත්මන ආවෙන් පස්සේ තමයි ඒ කනෙක්ෂන් එක ඇවිල්ලා එයාලගේ බය අයින් වෙලා එයාලා අනිත් භාෂාවලින් අන්‍ය භාෂාවලින් කතා කරලා ප්‍රාතිහාර්ය කරලා මලවුන් නැගිටලා රෝගීන් සුව කරලා දේශනා කරන්න ගන්නේ ජේසු එයාලත් එක්ක ඉඳලා එයාලගේ දේශනා ප්‍රාතිහාර්ය වලින් සනාථ කරායි කියලා මාක්තුමාගේ 16 වෙනි පරිච්ඡේදය කතා කරලා කියනවා. ඔබ තාම සිප්පි කටු නම් ඇහිඳින්නේ. ජේසුගේ අත අල්ලගෙන දියමට යන්න කාලය ඇවිල්ලා. එලි වගේ සාමුවෙල් වගේ ඒ අබියස ඒ හඬට ඇහුම්කන් දෙන්න. තාම ඔබට ඇහුණාට දන්නේ නැහැ මොකක්ද කියලා. ඒකයි කීකරු වෙන්න, වචනයට කීකරු වෙන්න, මඟ පෙන්වීමකට යන්න. මගේ ආදර බෙමන්තනේ උන්වහන්සේ අභිමුව රැඳෙනවා කියලා කියන්නේ මගේ ජීවිතයේ දුර්වලකම් එක්ක. එතන සාමුවෙල් හිටිය අභිමුව ෆෝන් එකක කොට නෙමෙයි නේද? Facebook එකේ පෝස්ට් දාලා නෙමෙයි නේද? එතන හිටියේ ස්වාමිනාස්ගේ අභිමුව. ඒ ගැඹුරට යන්න උන්වහන්සේගේ අභිමුවෙන් උන්වහන්සේට ආරාධනා කරනවා. ඇවිල්ලා බලන්න. සමිඳුන් ගුණවත් බව ඔබම අත්දකින්න දැනගන්න. ඒ අත්දැක්ක දවසේදී ජීවන්තුමා කියනවා ඒක හරියටම හවස 4ට කියලා. අවුරුදු 50කට විතර පස්සේ ජීවන්තුමා සුවිශේෂී ලියන්නේ ජේසුස් මැරුණායින් පස්සේ ඒ ජීවන්තුමාට හරියටම එක්සැක්ට්ලි ඒ වෙලාව මතකයි. ඒ කියන්නේ ඒක ඒ තරම් සුන්දර අත්දැකීමක්. ඒ තරම් සුන්දර අත්දැකීමක්. ඔබගේ ජීවිතයේ ඔබ ස්වාමින් වහන්සේව ආගමින් එහා තැනක දයාබරව පර්සනල් එක්ස්පීරියන්ස් එකක විඳින්නේ නැත්නම් ටයිටල් එකකින් එහා තැනක උන්වහන්සේව අයිති කරගන්නේ නැත්නම් ඔබගේ මගේ ජීවිතයේ වත්පිළිවෙතින් එහා තැනක වත්පිළිවෙත් හොඳ නැහැ නෙමෙයි වත්පිළිවෙතට ගැඹුරකට උන්වහන්සේගේ ආදරය ඔබ අයිති කරගන්නේ නැත්නම් ඔබගේ ජීවිතය මගේ ජීවිතය පුස්සක් ඒකේ තේරුමක් නැහැ මගේ ප්‍රේමාන්තේනි. ඒ නිසා වචනය අයිති කරගෙන අපි වෙරළෙන් මදක් දියඹට දියඹෙන් මදක් දියඹින් ගැඹුරට යන්නට ස්වාමීන් වහන්සේගේ ආරාධනාව පිළිඅරගෙන උන්වහන්සේවම සොයන්න ඇවිල්ලා බලන්න පුංචි තීරණයකට ගන්න සූර්යයක් ගන්න ස්වාමීන් වහන්සේ තුල අපි රැඳෙමු උන්වහන්සේ තුල යැපෙමු මගේ ආදර ප්‍රේමවන්තයනි.